ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 16 වෙනි කාණ්ඩේ මුලදරන්ගේ රසායනය. 16 වෙනි කාණ්ඩේ මුලදරන්ගේ රසායන අතරින් වැඩිපුරම අධ්‍යයනය කරන්නේ ඔක්සිජන් වල රසායනයත් සල්ෆර් වල රසායනයත්. ඔක්සිජන් වල රසායනය යටතේ අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම ඔක්සිජන් වල බහුරූපී ආකාර ගැන කතා කරා. මොනවාද බහුරූපී ආකාර? යම්කිසි මූලද්‍රව්‍යයක් ස්වභාවයේ විවිධ ආකාර වලින් පවතිනම් එය හඳුනන්නේ බහුරූපී ආකාර හැටියට. ඔක්සිජන් වල බහුරූපී ආකාර දෙකක් තියෙනවා. එකක් ඔක්සිජන් O2 අනිත් එක ඕසෝන් O3. මේ බලන්න. ඔක්සිජන් හඳුනනවා ඩයිඔක්සිජන් කියලා. O2 කියන එක ඩයිඔක්සිජන්. ඕසෝන් කියන එක හඳුනනවා ට්‍රයිඔක්සිජන්. ඕසෝන්. මේ තමයි ඔක්සිජන් සතු බහුරූපී ආකාර. මේ අනුව පීගණුවේ රසායනය යටතේ 16 වෙනි කාණ්ඩේ රසායනය ඒ යටතේ අද ඉගෙන ගත්තා ඔක්සිජන් වල බහුරූපී ආකාර දෙකක් O2 සහ O3. ඩයිඔක්සිජන් කියලා කියන්නේ O2 අවර්ණ ගන්ධයකින් තොර ජලයේ අල්ප වශයෙන් ද්‍රව්‍ය වායුවක්. ඔක්සිජන් අවර්ණයි. ඒ වගේම ගන්ධයකින් තොර ජලයේ සුළු වශයෙන් දිවෙන වායුව. ඕසෝන් සතුව කටුක ගන්ධයක්. ඕසෝන් සතුව කටුක ගන්ධයක් ඇත. ඕසෝන් වලට දෙන කටු ගන්ධයක්. ඔක්සිජන් වලට ගන්ධයක් නැහැ. ඕසෝන් වලට කටු ගන්ධයක් තියෙනවා. බලන්න ඔක්සිජන් වල ව්‍යුහය. O අතර දිත්ත බන්ධන. මෙන්න ඕසෝන් වල ව්‍යුහය. එක වෙලාවක මේ දෙන්න අතර දිත්ත බන්ධන මෙතන දායක. දිත්ත බන්ධන දායක මේ සම්ප්‍රයුක්තතාව. ඕසෝන් වල බන්ධන කෝණය අංශක 111.5. දැන් අපි ඉගෙන ගත්තේ ඔක්සිජන් පිළිබඳ රසායනයේ ආරම්භය. මේ බලන්න ඔක්සිජන් වල බහුරූපී ආකාර O2 O3 ඩයිඔක්සිජන් ට්‍රයිඔක්සිජන්. ඔක්සිජන් ගන්ධයක් නැහැ. ගන්ධයක් රහිත වායුවක්. මේක කටු ගන්ධයක් තියෙනවා. ඕසෝන් කටු ගන්ධයක් ඇති වායුවක්. ඕසෝන් කෝණික හැඩයක් තියෙන්නේ අංශක 111.5. මේ කෝණය අංශක 111.5. ඕසෝන් වල හැඩය කෝණිකයි. මේ තමයි ඔක්සිජන් සහ ඕසෝන් වල බහුරූපී ආකාර. දැන් බලන්න ඔක්සිජන් වල බහුරූපී ආකාර. ඔක්සිජන් වල බහුරූපී ආකාර ඒ තමයි
dioxygen, trioxygen. Trioxygen kena ozone. Abalo mo bi ilang awasta? Potassium chloride utprek hamui viyojanano oxygen bod. उत्प्रेरक हमें वियोजने में तुम्हें उत्प्रेरक मैंगनीज डाइऑक्साइड हो प्लेटिनम पोटेशियम क्लोराइड उत्प्रेरक आटते वियोजने नो ये वगे में हाइड्रोजन पेरोक्साइड मैंगनीज डाइऑक्साइड उत्प्रेरक हमें वियोजने नो potassium chloride वाली ऑक्सीजन हाइड्रोजन पेरोक्साइड और ऑक्सीजन में तुम्हें ऑक्सीजन लबागत है कि साथ में मेथना तिबुने पोटेशियम क्लोराइड वितरक नहीं में आकार है पोटेशियम क्लोराइड बात करें पोटेशियम क्लोराइड ऑक्सीजन में विद्यार्थमा पोटेशियम ब्रोमेट रत्खलामा पोटेशियम ब्रोमाइड ऑक्सीजन पोटेशियम आयोडेट रत्खलामा पोटेशियम आयोडाइड ऑक्सीजन मैंने में आखारेट ताप वियोजनेन ऑक्सीजन लबागत है कि सन्नग वर्ग ऑक्सीजन लबागत है कि सन्नग ये आटते अपने दिन बुलाओ लोह क्लोरेट लोह क्लोरेट ब्रोमेट आयोडेट परक्लोरेट परब्रोमेट परआयोडेट लोह लोह क्रोमेट डाइक्रोमेट क्रोमेट डाइक्रोमेट लोह परमैंगनेट लोह मैंगनेट में सियल्लमा ताप वियोजने ऑक्सीजन लेवल में अनुवा लोह क्लोरेट ब्रोमेट लोह आयोडेट सह परक्लोरेट परब्रोमेट पायोडेट क्रोमेट डाइक्रोमेट परमैंगनेट मैंगनेट में आखारेट मेवा ताप वियोजनेन අපිට පුළුවන් ඔක්සිජන් ලබා ගන්න. මෙතන තියෙන එක ප්‍රතික්‍රියාවක් විතරයි. මෙතන තියෙන එක ප්‍රතික්‍රියාවක් විතරයි. ඒ ලෝහ ක්ලෝරේට්. ඒ වගේම අනිත් එක තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මගින් ඔක්සිජන් නිපදවන අවස්ථාව. අපි දැන් බලමු. लोह ऑक्साइड निपदवे लोह ऑक्साइड साधविन लोह ऑक्साइड साधविन लोह डाइऑक्सियन समग्र प्रतिक्रिया करना एक यानी अभी तो मैग्नीशियम ऑक्सीजन एक लोह ऑक्साइड हदर में थी निदसुन लोह ऑक्साइड में लोह ऑक्साइड साधनों लोह डाइऑक्साइड समग्र प्रतिक्रिया की थी
මේ අනුව ඔක්සිජන් කියන්නේ ඔක්සිකාරකයක්. ඔක්සිකාරක. මැග්නීසියම් වල ඔක්සිජන් අංකය 0යි. මෙතන මැග්නීසියම් වල ඔක්සිජන් අවස්ථාව ධන 2යි. මැග්නීසියම් ඔක්සයිඩ් වල ඔක්සිකරණය වෙලා තියෙන්නේ. ඔක්සිකරණය. එතකොට මෙතන මේ ඔක්සිජන් වල ඔක්සිජන් අවස්ථාව ගත්තොත් ඔක්සිජන් වල ඔක්සිජන් අවස්ථාව මේ බලන්න මෙතන ඍණ 2. මෙතන බිඳුව. මෙතන ඍණ 2. බිඳුවේ සිට ඍණ 2 දක්වා අඩු වෙලා තියෙනවා. මෙතන ඔක්සිහරණය. ඔක්සිහරණය. හරණය මේක කරණය. හරණය වෙන කච්චිට කියන නම කාරක. මෙයා කාරකයක්. ඔක්සිකාරක. ඔක්සිජන් බිඳුව ඉඳලා ඍණ 2ට හරණය වෙනවා. හරණය වෙන කච්චිට කියන්නේ කාරක. තද ඔක්සිජන් ඔක්සිකාරකයක්. ලෝහ ඔක්සිජන් සමග ලෝහ ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළා ලෝහ ඔක්සයිඩ් සාදනවා. ඒ වගේම ඕසෝන් කියලා කියන්නේ ඔක්සිකාරකයක්. මෙයත් ඔක්සිකාරක, ඕසෝනොත් ඔක්සිකාරක. ඕසෝන් වල ඔක්සිකාරක ගුණය ඔක්සිජන් වලට වඩා වැඩි. ඕසෝන් යනු ඩයොක්සයිඩ් වලට වඩා ප්‍රබල ඔක්සිකාරකයක්. ඒ වගේම ඕසෝන් ප්‍රයෝජනට ගන්නවා ජලයේ ශුද්ධ ජීවීන් නසන විෂ බීජ නාශකයක් ලෙස ඕසෝන් ජලය පිරිසිදු කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. මේ බලන්න ඔක්සිකාරක ගුණ මෙන්න මේවා දැනගෙන ඉන්න ඕන ළමයි. ඔක්සිකාරක ගුණ කාරක ගුණ වැඩි ඔක්සිජන්ට වඩා වැඩි ඕසෝන් වල. ඔක්සිකාරක ගුණ ඔක්සිජන්ට වඩා ඕසෝන් වල ඔක්සිකාරක ගුණ වැඩි. ඒ වගේම ඕසෝන් වල ප්‍රයෝජනයක් ගත්තොත් ඕසෝන් වල ප්‍රයෝජනයක් ජලයේ විෂ බීජ නැසීම. ජලයේ විෂ බීජ නැසීම ඕසෝන් මගින් කරනවා. ඕසෝන් වලට පුළුවන් ඕසෝන් වලට පරමාණුක ඔක්සිජන් ලබා දිය හැකි. පරමාණුක ඔක්සිජන් ලබා දිය හැකි. එනිසා ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවලිය විෂ බීජ නැසීමේ ක්‍රියාවලියට දායක වෙනවා. විෂ බීජ නැසීමේ ක්‍රියාවලියට දායක වීම. ජලයේ විෂ බීජ නැසීම ඕසෝන් වලට පරමාණුක ඔක්සිජන් ලබා දිය හැකි නිසා
එනිසා ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවලියට ඕසෝන් දායක වෙනවා. ඒ ඕසෝන් වල වැදගත් ප්‍රයෝජනය ක්ලෝරින් මගින් ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවලියේදී අපි ක්ලෝරින් අඩංගු ප්‍රභේදය යොමු කළා තමයි ජලයේ විෂ බීජ නැති කරන්නේ. නමුත් ක්ලෝරින් මගින් ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවලියේදී ජලය එකතු වෙනවා Cl. ජලය හැදෙනවා Cl වලින් ජීවින්ට හිතකර නොවන විවිධ කාබනික සංයෝග. එහෙම තත්ත්වයක් ඕසෝන් වලින් ඇති වෙන්නේ. ක්ලෝරින් භාවිතා කළ ජලයේ විෂ බීජ නාශනය කරනවා. එහිදී ක්ලෝරින් අන්තර්ගත විවිධ කාබනික සංයෝග සාධන පටන් ගන්නවා. අහිතකර. ඒ නිසා ක්ලෝරින්ට වඩා ඕසෝන් වඩා ඵලදායි ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවලිය සඳහා. ක්ලෝරින් මගින් ජලයේ විෂ බීජ නැසීමේ ක්‍රියාවේදී ක්ලෝරින් මගින් ජලයේ විෂ බීජ නැසීම කළ හැකිය. නමුත් Cl නිසා විෂදායක ක්ලෝරින් නිසා අහිතකර Cl අඩංගු කාබනික සංයෝග. කාබනික සංයෝග ජලයේ කාබනික සංයෝග ජලය ඇති වෙනවා. ජලය ඇතිවීම මේ නිසා ජලයේ විෂ බීජ හරණය සඳහා ක්ලෝරින්ට වඩා වැදගත් ඕසෝන් භාවිතය. මේ නිසා ක්ලෝරින්ට වඩා Cl2ට වඩා ඕසෝන් මගින් මේ නිසා ක්ලෝරින්ට වඩා ඕසෝන් මගින් ජලයේ විෂ බීජ හරණය ක්ලෝරින්ට වඩා ඕසෝන් භාවිතයෙන් ජලයේ විෂ බීජ හරණය කිරීම සුදුසුය. මේ තමයි අපි ක්ලෝරින්ට වඩා ඕසෝන් වැදගත් වන්නේ විෂ බීජ හරණ ක්‍රියාවලියේදී. තොර අපි මේ බලන්න සාකච්ඡා කළේ සංවර්ධිත රටවල් රැසක ජලයේ ශුද්ධ ජීවීන් නසන විෂ බීජ
නාශකයක් ලෙස මේ තියෙන්නේ. විෂ බීජ නාශකයක් ලෙස ඕසෝන් භාවිත කරේ. ක්ලෝරින් මෙන් නොව විෂ බීජ නාශන ක්‍රියාවලියේදී ඕසෝන් කිසිදු හානිදායක අතුරුඵල නිපදවන්නේ නැහැ. ඒ නිසායි ක්ලෝරින් වලින් විෂ බීජ නාශන ක්‍රියාවලියට වඩා ඕසෝන් මගින් විෂ බීජ නාශන ක්‍රියාවලිය යෝග්‍යයි කියලා කිව්වේ. ක්ලෝරින් වලින් සාධන ජීවිත අහිතකර කාබනික සන්නක. ඒ නිසා ක්ලෝරින් ජලයේ විෂ බීජ නාශන ක්‍රියාවලිය සඳහා තරම් සුදුසු නොවේ. දැන් අපි ඕසෝන් වල වැදගත් ප්‍රයෝජනයක් ගැන තමයි කතා කළේ. දැන් බලමු මේ තමයි පොළොවේ තියෙන සල්ෆර්. 16 වෙනි ඛණ්ඩයේ ඔක්සිජන් වායුවක්. සල්ෆර් ඝනය. ස්වාභාවිකව පොළොවේ දැකිය හැකි ගෙන්දගම් ඝන අවස්ථාවේ පවතිනවා. ගෙන්දගම් නිදි ලෙස පොළොවේ හැදිලා තියෙනවා. මේ තමයි ඒ අවස්ථාව. සල්ෆර් ස්වාභාවිකව පිහිටි පොළොවේ ස්වාභාවිකව පිහිටි පොළොවේ ගෙන්දගම් සල්ෆර් නිදි ලෙස පැවතීම. මේ තමයි කහ පැහැති සල්ෆර්. සල්ෆර් වල ස්පටික ආකාරයක් විතර පේන්නේ. බලමු ඊළඟ අවස්ථාව. සල්ෆර් පේනනේ පාට කහ පාටයි. සල්ෆර් වල වර්ගීකරණය කරන්නේ සල්ෆර් වර්ගීකරණය කිරීම මේ තියෙන්නේ වර්ගීකරණය. සල්ෆර් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ස්පටික රූපී සල්ෆර් සහ අස්පටික රූපී සල්ෆර්. ස්පටික රූපී සහ අස්පටික රූපී මේ තියෙන්නේ ස්පටික අස්පටික. ස්පටික රූපී සල්ෆර් ආකාර දෙකයි. ඒ ආකාර දෙකම හැදලා තියෙන S8 අණු වලින්. S8 අණු වලින් තමයි මේ රොම්බසීය සහ ඒකානති ස්පටික හැදලා තියෙන්නේ. ඒවා හැදලා තියෙන්නේ S8 අණු සම්බන්ධ වීමෙන්. අපි දන්නා හයිඩ්‍රජන් වල අණුක සූත්‍ර H2 H පරමාණු දෙකකින් හැදලා තියෙනවා. ඕසෝන් වල අණුක සූත්‍රය O3 O පරමාණු 3කින්. සල්ෆර් වල අණුක සූත්‍රය S8. S කියන්නේ සංකේතය. එතකොට මේ රොම්බසීය සහ ඒකානිත සල්ෆර් දෙකම මේ ස්පටික ආකාර දෙකම හැදලා තියෙන්නේ S8 අණු. විවිධ ජ්‍යාමිතික ඇහිරීම් විවිධ ජ්‍යාමිතික ඇහිරීම් රටා S8 අණු විවිධ ජ්‍යාමිතික ඇහිරීම් රටා හේතු කොටගෙන මෙම ස්පටික
ස්පටිකාකාර විවිධ ජාමිතික ඇහිරීම් රටා. එතන එසේට අනුව විවිධ ජාමිතික ඇහිරුම් ඔස්සේ තමයි ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ. එසේට අණුවලින් තමයි ඒ ස්පටිකය හැදෙන්නේ. ඒතර විවිධ ජාමිතික ඇහිරීම් ඇතිව මෙම ස්පටිකාකාර දෙක එසේට අණු විවිධ ජාමිතික ඇහිරීම් ඇතිව මේ ස්පටිකාකාර දෙවර්ගය සෑදෙනවා. ඒ තමයි රොම්බසය සල්ප සහ ඒකානිත සල්ප. ඇල්ෆා සල්ප සහ බීටා සල්ප. රොම්බසය සල්ප සහ ඒකානිත සල්ප. රොම්බසීය සහ ඒකානති. රොම්බසීය සල්ප සහ ඒකානිත සල්ප හැදෙන්නේ එසේට් අණු සහභාගිත්වයෙන්. සුවිකාර්ය කලිල නැත්නම් කිරි සල්ප කියලා කියන අවස්ථා අස්පටික රූපී. ඒවා එසේට් අණු නැහැ. අස්පටික ස්පටික නොවන ආකාර තමයි මේ අස්පටික රූපී. සුවිකාර්ය කලිල සහ කිරි සල්ප. සුවිකාර්ය සල්ප කලිල සල්ප. ස්වීකාර්ය සල්ප කලිල සල්ප. ඒ අස්පටික රූපී ආකාර මේ ස්පටික රූපී ආකාර. දැන් බලමු මේ බලන්න. මේ තියෙන්නේ S8. මේ S8. මේ බලන්න මෙතන මේ තමයි S පරමාණු. S පරමාණු. ඔබට පුළුවන් S පරමාණු වෙනුවට මැටි ගුලි 8ක් අරගෙන එක හා සමාන දිගති සිහින් ඉරටු වගේ කෝටු වලින් මේ වගේ වලයාකාර චක්‍රීය ව්‍යුහයක් නිර්මාණය කරා. S8 වලයාකාර චක්‍රීය ව්‍යුහයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ තමයි මේ විදිහේ. මේ ආකාරය. මේ විදිහට. මේ විදිහට සම්බන්ධ කරනවා. ඔය විදිහට සම්බන්ධ කරනවා. මේ තමයි මේ මුල වල තියෙන S පරමාණු. සෑම S පරමාණුවක්ම තවත් S පරමාණු දෙකකට සහසනුජ බන්ධන වලින් බැඳලා තියෙනවා. ඔබට පුළුවන් මේ ලක්ෂයෙන් මෙහාට කරන්න. මේ ලක්ෂයෙන් එහා පැත්තට දාන්න. දෙපැත්තට අදින්න පුළුවන්. හරියට ඔටුන්නක් වගේ. ඔළුවේ දාගත්තා. S8 ඔටුනු හැඩයක් කියලා අපි කියන්නේ. මේ S8 ඔටුනු හැඩයක්. S8 අණු. S8 අණුව S8 ඔටුන්නක හැඩය ගන්නවා. මේ තමයි S8. මේ මුල වල තියෙන S පරමාණු 8ක් සම්බන්ධ කරලා තියෙනවා. මෙය
චක්‍රය අනුව වලයාකාර ව්‍යුහයක්. වලයාකාර එක තමයි අපි කිව්වේ චක්‍රීය වලයාකාර ව්‍යුහයකි. වලයාකාර ව්‍යුහයකි. වලයාකාර මේක වලයාකාර ව්‍යුහයක්. වලයාකාර ව්‍යුහයක්. මේ බලන්න. එතකොට අපිට පේනවා ඔක්සිජන් නම් ඔව් පරමාණු දෙකකට සම්බන්ධ වුණා. ඩයිඔක්සිජන් නැත්නම් ට්‍රයිඔක්සිජන් නම් ඔක්සිජන් පරමාණු තුනකට සම්බන්ධ වුණා. මේ වගේ වලයාකාර ව්‍යුහ හදන්නේ ඔක්සිජන්. ඔක්සිජන් මෙන්නව සල්ප සිය පරමාණු සමග ද්විත්ව බන්ධන සාධනට වඩා මේ වගේ ස්ථායි ඒක බන්ධන හදන්න. සල්පවල වඩාත්ම සුලභ බහුරූපී ආකාරය වඩාත්ම සුලභ බහුරූපී ආකාරය මේ තියෙන සුලභ බහුරූපී ආකාරය ඇල්ෆා සල්ප රොම්බසිය සල්ප මේ බලන්න රොම්බසිය සල්ප में सल्प सल्पवल बहुरूपी आकार में एनिसा अपने मेतन लियन පුළුවන් सल्पवल बहुरूपी आकार මේ තමයි සල්පවල බහුරූපී ආකාර. ඒ බහුරූපී ආකාර අතරින් වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය තමයි රොම්බසිය සල්ප. මේක තමයි වඩාත්ම ස්ථායි වඩාත්ම ස්ථායි බහුරූපී आकारे रोम्बसिय सल्प सल्पवल बहुरूपी आकार राशिයක් තියෙනවා. ස්පටික රූපී සහ ස්පටික රූපී දෙවර්ගයට බෙදෙනවා. මේ බහුරූපී ආකාරය තමයි රොම්බසිය සල්ප, ඒකානිත සල්ප, සුවිකාර සල්ප, කල්ල සල්ප නැත්නම් කිරි සල්ප. මේ බහුරූපී ආකාර අතරින් ස්පටික රූපී ආකාර දෙකයි රොම්බසිය සහ ඒකානති. ඒකනොත් වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය තමයි රොම්බසිය සල්ප. වඩාත් සුලභ බහුරූපී ආකාරය රොම්බසිය සල්ප. ඒක ඇල්ෆා සල්ප කියලා කියනවා. ඇල්ෆා බීටා ඒ වගේ අංකණය කිරීමක් ඇල්ෆා සල්ප. රොම්බසිය සල්ප හැදලා තියෙන S8 වලින් මේ ඇල්ෆා සල්ප S8 කියලා හඳුන්වනවා කෙටියෙන්. रोम्बसिय सल्प තමයි වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය. ඒ රොම්බසිය සල්ප හැදලා තියෙන්නේ මෙන්න මේ S8 අණු විවිධ ජ්‍යාමිතික නිශ්චිත ජ්‍යාමිතික රටාවකට සම්බන්ධ වෙලා. රොම්බස ආකාරයේ මුණත් පාද 4 සමාන සමාන්තරාශ්‍රයක් රොම්බසයක් කියන්නේ. අන්නේ රොම්බස ආකාරයේ ස්පටික මුණක් තියෙන ඝන ස්පටික තමයි රොම්බසිය සල්ප කියන්නේ. එතකොට පහත පෙන්වා දී ඇති පරිදි සල්ප පරමාණු 8කින් සමන්විත චක්‍රීය අක්වක් මෙතින් අක්වක් මේ විදිහට අක්වක් නැත්නම් 6x සැකසුමක් නැත්නම් ඔටුන්නක හැඩයක් ගන්න මෙතින් ඔටුන්නක හැඩයක් ගන්න. ඔබට ඒ කියලා දුන්නේ S8 අණුව ගැන. වලයාකාර චක්‍රීය ව්‍යුහයක් ඔටුන්නක හැඩයක් ගන්න. S අතර තියෙන ඒක සහ සනිජ බන්ධන. දැන් බලමු සෙන්ටිග්‍රේඩ් අංශක 95ට වඩා ඉහළ උෂ්ණත්වය රත් කිරීමේදී සුලභව හමුවන අනෙක්
සුලභව හමුවන අනෙක් බහුරූපී ආකාරය වන ඒකානිත සල්ප නැත්නම් බීට සල්ප BS8. එතකොට ඔය රොම්බසිය සල්ප වඩාත් විස්තයි බහුරූපී ආකාරය. මේ අපි රොම්බසිය සල්ප අරගෙන රත් කළා. සෙන්ටිග්‍රේඩ් අංශක 95ට වඩා ඉහළ උෂ්ණත්වයට රත් කළා. සිසිල් වන්නට ඉඩ හැරීමට සැලැස්සුවොත් ඒ බහුරූපී ආකාරය තමයි මේ වෙලාවේදී හමුවන බීට සල්ප S8 අණු වලින් හැදලා තියෙන්නේ. එතකොට S8 අණු එක්තරා ජ්‍යාමිතික ඇහිරුමකින් සකසලා සෑදෙන ඒකානිත සල්ප S8 වලින් තමයි හැදෙන්නේ ඒකානිති සල්ප. මේකෙන් තමයි හැදෙන්නේ රොම්බසිය සල්ප. ඒකානිත සල්පත් රොම්බසිය සල්පත් දෙකම හැදෙන්නේ S8 අණු සම්බන්ධ වෙලා. ඒකානිත සහ රොම්බසිය සල්ප කියන්නේ සල්පවල බහුරූපී ආකාර ස්පටික රූපී බහුරූපී ආකාර ලෙස අපිට හඳුනන්න පුළුවන්. ස්පටික රූපී බහුරූපී ආකාර. මේ අනුව අපි මේ වන විට ඉගෙන ගත්තා සල්පවල බහුරූපී ආකාර දෙකක්. ඒ තමයි ඒකානිත සල්ප, අනිත් එක රොම්බසිය සල්ප. මේ දෙකෙන් වඩා ස්ථායි බහුරූපී ආකාරය තමයි රොම්බසිය සල්ප. මේ ඒකානිත සල්ප හැදෙන්නේ මෙන්න මේ ඉහළ උෂ්ණත්වවලදී. සෙන්ටිග්‍රේඩ් අංශක 95ට වඩා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමෙන් තමයි ඒකානිත සල්ප පිළියෙල කරගන්න අවස්ථාව ලැබෙන්නේ. බලමු. මේ බලන්න. රොම්බසිය ඒකානිති. මේ ආකාරයේ ස්පටික ඉදිකටු ආකාරයේ ස්පටික කියලා අපි කියනවා. මේ වගේ ඉදිකටු ආකාරයේ ස්පටික ඒකානිත සල්ප. මේ රොම්බසිය සල්ප රොම්බස් ආකාරයේ ස්පටික මුවනක් තියෙන මේ ඒකානිති මේ ආකාරයේ. ඒකයි අපි සියුම් ස්පටික හැදෙන ඉදිකටු ආකාරයේ ඒකානිති සල්ප. ඉදිකටු ආකාරයේ ස්පටික හැදෙන්නේ මේ ආකාරයේ. ස්පටික වැඩෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 95ට වඩා වැඩි උෂ්ණත්වයට රත් කළා. සිසිල් වීමේදී ඒ උෂ්ණත්වයේදී මේ ස්පටික හැදෙන පටන් ගන්නවා මේ ආකාරයේ. 95ට වඩා වැඩි උෂ්ණත්වයට රත් කරන්න ඕන. ඒකයි ඒකේ අදහස. රොම්බසිය සල්ප මේ දෙවර්ගයේම හැදලා තියෙන S8 අණු වලින් S8 වලින් සෑදුණු බහුරූපී ආකාර මේ තමයි S8 අණු වලින් සෑදුණු බහුරූපී ආකාර. රොම්බසිය සල්ප S8 වලින් හැදලා තියෙන S8 අණු සම්බන්ධ වීමෙන් මේ ආකාරයේ ස්පටික හැදෙන්නේ S8 අණු රාශියක් එකට එකතු වීමෙන්. මේ ආකාර දෙකම ස්පටික රූපී ආකාර රොම්බසිය සහ ඒකානිති.
රොම්බසිය සහ ඒකානති සල්ප කියලා කියන්නේ ස්පටික රූපී සල්ප දෙවර්ගයක්. ස්පටික රූපී සල්ප ඒ දෙවර්ගයම. ඒ සල්පවල ස්පටික රූපී බහුරූපී ආකාරය. ස්පටික රූපී බහුරූපී ආකාර දෙවර්ගයක් තමයි ඒකානති හා රොම්බසිය කියන්නේ. මේ ඒකානති සහ රොම්බසිය සල්ප හැදලා තියෙන්නේ S8 අණු වලින්. මේ තියෙන්නේ ඒකානති හා රොම්බසිය මේ ස්පටික රූපී ආකාර හැදලා තියෙන්නේ ඔටුනු හැඩේ S8 චක්‍ර වලින්. S8 චක්‍ර කියන්නේ S8 අණු වලින්. මේ තවත් සිද්ධියක් මෙතන තියෙනවා. මේ චක්‍රය කියන්නේ S8 චක්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 95ට 15 උෂ්ණත්වවලදී සල්ප වල වඩාත්ම ස්ථායි මෙන්න මේක තමයි විශේෂත්වය. වඩාත්ම ස්ථායි අස්පටික රූපී සල්ප යනු විලීන සල්ප වල ස්වීකාර්ය අවස්ථාවයි. දැන් මේ විලීන සල්ප අපි සාදන්නේ කෝවකට සල්ප අරගෙන මේ සල්ප කුඩු කෝවකට දාලා අපි මේක රත් කරන හොඳයි. රත් කළාම එනවා ද්‍රව සල්ප. දැන් මේක එන්නේ ද්‍රව සල්ප ඊගාට. ද්‍රව සල්ප. ඊට පස්සේ මේ ද්‍රව සල්ප වක් කරනවා. මේ ද්‍රව සල්ප එකතු කරනවා සිසිල් ජලයට. සිසිල් ජලයට එකතු කරනවා. ද්‍රව සල්ප. මේ ද්‍රව සල්ප ජලයට එක් කිරීම. ද්‍රව සල්ප ජලයට එකතු කළාම මෙතන හැදෙනා සෙන්ටිග්‍රේඩ් අංශක 95ට වඩා වැඩි උෂ්ණත්වවලදී ද්‍රව තත්ත්වයටපත් වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 119ට වඩා වැඩි උෂ්ණත්වවලදී ද්‍රව සල්ප ද්‍රව කළ ඉවරලා ඒ ද්‍රවය සිහින් ධාරාවක් ලෙස ජලයට එකතු කරනවා. ෂණයෙන් සිසිල් වෙනවා. ස්පටික හැදෙන වෙලාවක් නැහැ. ඒ නිසා එතෙන්දි හැදෙන ඇලෙන සුළු ඇදෙන සුළු රබර් වගේ ස්වීකාර්ය සල්ප. ස්වීකාර්ය. මෙතන හැදෙනවා ස්වීකාර්ය සල්ප. ස්වීකාර්ය සල්ප. විලීන සල්පවල ඒ කියන්නේ ද්‍රව සල්පවල ස්වීකාර්ය ආකාරයයි. විලීන සල්පවල ස්වීකාර්ය ආකාරය අස්පටික රූපී. තර ස්වීකාර්ය සල්ප අපි හදන්නේ සල්ප විලීන කළා ද්‍රව කළා ඊට පස්සේ සිසිල් ජලයට සිහින් ධාරාවක් ලෙස වත් කරනවා. එතෙන්දී ෂණිකව සිසිල් වෙනවා. ස්පටික හැදෙන වෙලාවක් නැහැ. තර ඝනයක් හැදෙන්නේ ඇලෙන සුළු ඇදෙන සුළු ආකාරයේ ස්වීකාර්ය සල්ප. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අස්පටික රූපී අවස්ථාව හදාගන්න. මේ අවස්ථාව ස්වීකාර්ය සල්ප. ස්වීකාර්ය සල්ප. සංවෘත
දාම සහිත මේ තියෙන්නේ සංවෘත දාම සහිත විලීන සල්ප. අපි සංවෘත දාම ඒ කියන්නේ එසේට්. සංවෘත දාම කියන්නේ එසේට් ඒවා. S8 සංවෘත දාම කියන්නේ S8 කියන එක. සංවෘත දාම S8 සහිත විලීන සල්ප ෂණිකව සිසිල් කරනවා ජලයට එකතු කළා. ඊතර ද්‍රව සල්ප විවෘත දාම සහිත ද්‍රව සල්ප විවෘත දාම සහිත තාප ස්වීකාර්ය සල්ප බවට පත් වෙනවා. මේවා තියෙන දිගු දාම මේ විදිහේ මේ සල්ප මේ S පරමාණු මේ තියෙන S පරමාණු මේ S පරමාණු S පරමාණු දීර්ඝ දාම සහිත සල්ප මේ තියෙන S පරමාණු ස්වීකාර්ය සල්ප බවට පරිවර්තන වෙනවා. කාලය ගත වෙත්ම මේ ස්වීකාර්ය සල්ප ස්පටික රූපී සල්ප බවට පරිවර්තන වෙනවා. ඒ කියන්නේ අස්පටික රූපී සල්ප කාලය ගත වෙත්ම ස්පටික රූපී තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ විවෘත දාම තියෙන ස්වීකාර්ය සල්පවල කාලය ගත වෙත්ම ඒක නැවත චක්‍රීය S8 ඔටුනු ආකාරයේ හැඩය ඇති S8 අණු බවට පත්වලා ඊට පස්සේ ස්පටික රූපී සල්ප ආකාරය ලබා ගන්නවා කාලය ගත වෙත්ම. දැන් බලන්න සංවෘත දාම සහිත විලීන සල්ප ෂණිකව සිසිල් කිරීමේදී ඒ ද්‍රව සල්ප විවෘත දාම සහිත තාප ස්වීකාර්ය සල්ප බවට ඔබ දැන සිටින්න ඕන. ස්වීකාර්ය සල්ප කියන්නේ විවෘත දාම ඇති සල්ප ප්‍රභේදයක් බව. ස්වීකාර්ය සල්ප මේ තියෙන්නේ විවෘත දාම සහිත ප්‍රභේද මේ තමයි ස්වීකාර්ය සල්ප. ස්වීකාර්ය සල්ප බවට පත් වෙනවා විවෘත දාම ඇති කාලය ගත වෙත්ම ස්වීකාර්ය සල්ප ඔබට පේනවා කාලය ගත වෙත්ම මේ ස්වීකාර්ය සල්ප ස්පටික රූපී සල්ප බවට පත් වෙනවා. මේ තමයි සල්පවල අස්පටික රූපී ආකාරය. ආතන්‍ය මේවා ඇදෙන සුළුයි, ඇලෙන සුළුයි, නැමෙන සුළුයි රබ වගේ ස්වීකාර්ය සල්ප. මේ ස්වීකාර්ය සල්ප කාලයත් සමග මේ විදිහට වෙනස් වෙනවා. ස්වීකාර්ය සල්ෆ කාලය ගත වන විට මේකේ රොම්බසිය සල්ප බවට පත් වෙනවා. රොම්බසිය සල්ප බවට පත් වෙනවා. ස්වීකාර්ය සල්ප කාලය ගත වෙනකොට රොම්බසිය සල්ප බවට පරිවර්තන වෙනවා. දිගු දාම ලෙස තියෙන්නේ ස්වීකාර්ය සල්ප.
අස්පටික රූපී ආකාරයක් ස්පටික නෙමෙයි ස්වීකාර්ය සල්ප කල්ගත වෙත්ම තමයි ස්පටික රූපී සල්ප වඩපත් වෙන්නේ. එතකොට ස්වීකාර්ය සල්ප කියලා කියන්නේ අස්පටික රූපී බහුරූපී ආකාර අස්පටික රූපී බහුරූපී ආකාරයක් තමයි ස්වීකාර්ය සල්ප. මේ අනුව සල්පවල බහුරූපී ආකාර තුනක් ගැන ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තා. රොම්බසිය සල්ප සහ ඒකානිත සල්ප ඒවා ස්පටික රූපී S8 අණු වලින් හැදලා තියෙන්නේ. විලීන සල්ප නැත්නම් ද්‍රව සල්ප ක්ෂණිකව සිසිල් කිරීමෙන් ස්වීකාර්ය සල්ප හැදුවා. ඒවා ස්පටික රූපී ආකාරය කල්ගත වීමේදී ඒවා ස්වීකාර්ය සල්ප කල්ගත වීමේදී ස්පටික රූපී ආකාර බවට පත් වෙනවා. දැන් බලන්න කලිල සල්ප සල්පවල බහුරූපී ආකාරයක් තමයි කලිල සල්ප. පාසල් විද්‍යාගාරයේදී මේ ඇසට නොපෙනෙන ඉතා කුඩා ඝනාංශු තමයි කලිල සල්ප කියලා හඳුන්වන්නේ. ඇසට නොපෙනෙන ඉතා කුඩා සල්ප ඝනාංශු කලිල සල්ෆර් නම් වේ. පාසල් විද්‍යාගාරය තුළ රසායනික ප්‍රතික්‍රියාවකින් සල්ප ජනනය කරන්න පුළුවන් නම් සල්ප උත්පාදනය කරන්න පුළුවන් නම් නැත්නම් සල්ප සාදන්න පුළුවන් නම් ඒ සල්ප තමයි කලිල සල්ප. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි SO2 ජලීය ද්‍රාවණයක් එකතු කරනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ජලීය ද්‍රාවණයකට. මේ විදිහට හෝ SO2 ජලීය ද්‍රාවණයකට එකතු කරනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ජලීය ද්‍රාවණයක් හෝ වායමය හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S gas. මෙතන SO2 ජලීය හෝ SO2 gas මේ බලන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් හයි SO2 අතර ප්‍රතික්‍රියාවේදී SO2 2H2S 3S 2H2O මේ වෙලාවේදී මේ භාජනයේ සියුම් ඝනාංශ සෑදෙනවා කලිල සල්ප. මේ මුළු බීකරේම සෙමෙන් කහපාට වෙන්න බලන්න. මුළු බීකරේම ක්‍රමෙන් කහපාට වෙනවා මේ ආකාරයට. මේකේ මුළු ද්‍රාවණයම ටික වේලාවකින් කහ පැහැවෙනවා. ඒ තමයි කලිල සල්ප. ඒ කලිල සල්ප අපිට නිරීක්ෂණය වන්නේ කිරි පැහැති ද්‍රාවණයක්.
ද්‍රාවණය මෙහෙම බැලුවම පාරදෘශ්‍ය බව පේන්නේ නැහැ. ද්‍රාවණය තුලින් එහා පැත්ත අපිට පේන්නේ නැහැ. පාරදෘශ්‍ය බව පේන්නේ නැහැ. කිරි පැහැවෙනවා. ලා කහ පැහැදී. සියුම් ගණාංශු මේකේ ද්‍රාවණය පුරාම පැතිරෙනවා. මේක අපිට පේන්නේ නිකන් අවලම්බිතයක් හැටියට. අංශු කහ පැහැති අංශු ද්‍රාවණය පුරා පැතිරී තියෙනවා. කහ පැහැති අවලම්බිතයක්. කහ පැහැති අවලම්බිතයක්. කහ පැහැති අවලම්බිතයක්. මේ විදිහට කහ පැහැති අවලම්බිතයක් නිරීක්ෂණය වෙනවා. මේ තමයි කලිල සල්ප. අපිට බලන්න පාසල් විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් එකිනෙක මිශ්‍ර කිරීමට සලස්වන ජලීය මාධ්‍යකදී ජලීය මාධ්‍යයක් අවශ්‍යයි. මේ දෙන්නගේ එක්කෙනෙක් ජලීය මාධ්‍යයක් වෙන්න ඕන. දෙන්නම් වායු වෙන්න බෑ. එක්කෙනෙක් හරි ජලීය මාධ්‍යයක් තියෙනවා. දෙන්නම් වායු වුණත් අඩු ගානේ වාතයේ ජල වාෂ්ප හරි තියෙන්න ඕන. මෙතන මේ දෙන්නම් වායුමය නම් මෙතන තියෙන්න ඕන ජල වාෂ්ප. මාධ්‍යයේ ජල වාෂ්ප තියෙන්න ඕන. තොර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. නැත්නම් මේ ආකාරය වෙන්න ඕන. තොර මේවයිදී මේ දෙන්න මිශ්‍ර කළාම මේවයි හැදෙනවා සල්ප මේ විදිහට H2S SO2 අතර ප්‍රතික්‍රියාවෙන් කලිල සල්ප. දෙන්න වායුමය නම් ජල වාෂ්ප තියෙනවා. නැත්නම් ජලීය මාධ්‍යයක් තියෙනවා. මේ ආකාරයට මූලික වශයෙන් අපි සල්පවල බහු රූපී ආකාර ගත්තම මේකේ දෙවර්ගයක් දෙන්න පුළුවන්. පළවෙනි එක ඒකානති සල්ප, රොම්බසීය සල්ප. ඒ වගේම තවත් දෙවර්ගයක් දෙන්න පුළුවන්. සුවිකාර්ය සල්ප, කලිල සල්ප. මේ වන විට ඔබ 16 වෙනි කාණ්ඩයේ රසායන යටතේ ඔක්සිජන් වල බහුරූපී ආකාර දෙකක් ඉගෙන ගත්තා. ඩයොක්සින් සහ ට්‍රයොක්සින්, O2 සහ O3, ඔක්සිජන් සහ ඕසෝන්. සල්ප වල බහුරූපී ආකාර මේ වන විට මෙන්න මේවා ගැන විස්තර කතා කළා. ඒකානති සල්ප සහ රොම්බසීය සල්ප, ඒවා ස්ඵටික රූපී බහුරූපී ආකාර. මේ දෙවර්ගය ස්ඵටික රූපී බහුරූපී ආකාර. මේවා अस्फटिक रूपी बहुरूपी आकार, अस्फटिक रूपी बहुरूपी आकार में अनुवा स्फटिक रूपी बहुरूपी आकार सैदुने S8 अनुवली मेवा S8 වලින් නොවේ සෑදිලා තියෙන්නේ. සල්ප ප්‍රභේද තමයි. නමුත් ස්ඵටික ආකාර දෙක තමයි. ඔටුනු ආකාරයේ S8, චක්‍ර ආකාරයේ S8 අණුවල සහභාගීත්වයෙන් තමයි මේ ස්ඵටික රූපී ආකාර දෙකම සෑදෙන්නේ. අනිත් ආකාර එසේ නොවේ. මේ අනුව 16 වෙනි කාණ්ඩයේ රසායන යටතේ මේ වන විට අවසන් සල්පවල බහුරූපී ආකාර. අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා ගෙන්දගම් රසායනයේ, සල්ප රසායනයේ සහ ඔක්සිජන් රසායනයේ තවත් කරුණු කිහිපයක් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.